හොඳයි දරුවනේ ආයිබෝන් හැමදෙනාටම පේනවනේ සාපේක්ෂ ප්‍රවේගය එදාදා මාතෘකාව එහෙමමයි අද තමයි ඔයාලගේ ඉරිදා පන්තියෙන් පස්සේ මේ ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නේ මොකද මේ එක කතාවට කරගන්න ඕනේ නැහැ මේ ප්‍රශ්නෙත් එක්ක දැන් ඔන්න ඊයේ වගේ වුණාට හරියා ඉන්ටර්නෙට් අවුල දැන් සාමාන්‍ය විදිහට ප්‍රශ්නයක් අද ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ගැටලුවක් නැහැ හොඳයි එහෙනම් පුතේ අපි යමු අදාළ මාතෘකාවට සාපේක්ෂ ප්‍රවේගය එදා එක ගානක් හැදුවන පුතේ ඉරිදා එක ගානක් හැදුවා ඒ ගානේ අර අවසාන කොටසේ කාලය හොයද්දී උන්ගේ ප්‍රශ්නයක් මතුවුණා ඒක හැමෝම තියන්න මම කියලා දෙන්නම් ඒ යටි ගානක් හදන වෙලාවට හොඳයි හරි හොඳයි सापेक्ष प्रवेगය පුතේ සාපේක්ෂ ප්‍රවේගයට මෙච්චර වෙලා අපි කතා කරපුවා මාතෘකාව ලියලා පොඩ්ඩක් හරියට පිළිවෙලට හරි ගස්සලා ගන්න විතරයි තියෙන්නේ හරි පොඩ්ඩක් හරි ගස්සලා ගන්න විතරයි තියෙන්නේ ඒ ගාන හරි ගස්සලා ගන්නවා නම් ඒ චුට්ට පොඩ්ඩක් හරි ගස්සලා ගන්නවා නම් සාපේක්ෂ ප්‍රවේගය දැන් අපි කතා කරලා ඉවරයි. ඇති දෙයක් නැහැ. right? හොඳයි. සාපේක්ෂ ප්‍රවේගය. දැන් මොකද්ද මේ සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ? සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ පුතේ යම්කිසි නිරීක්ෂකයෙක් කොහේ හරි තැනක ඉන්නවනම් ඕක දූපු බලන එකෙක් ඉන්නවනම් එයාට පේන විදිහට තවත් වස්තුවක චලිතය විග්‍රහ කරන එක. මොකද යම් කිසි නිරීක්ෂකයෙක් කොහේ හරි තැනක ඉන්නවා නම් ඒ නිරීක්ෂකයාට පෙනෙන පරිදි තවත් වස්තුවක චලනය විග්‍රහ කිරීමට අපි කියනවා සාපේක්ෂ ප්‍රවේගය ඉදිරිපත් කරනවා කියලා. එතකොට මෙතන ඉන්නවා පුතේ කාරණා දෙකක්. මෙතන ඉන්නවා මූලික වස්තුන් දෙකක්. මෙතන ඉන්නවා පුතේ මූලික වස්තුන් දෙකක්. ඒ සහ මම B කියලා ගත්තොත් එහෙම ඒ කියලා කියන්නේ පුතේ නිරීක්ෂකයා මේක තමයි අදාළ වස්තුව. එතකොට B වස්තුව චලනය වෙනකොට ඒක Aට පේන විදිහට B වල චලිතය විග්‍රහ කරන එකට අපි කියනවා Aට සාපේක්ෂව B ගේ චලිතය විග්‍රහ කරනවා කියලා. ඔකට දන්නවා සාමාන්‍යයෙන් මේ ගමේ ගුඩේ තියෙන වචනයක් තමයි අපි ගෙදරත් කියලා පාවිච්චි කරන වචනයක්. තමන්ගේ ඇහි තියෙන පොල්පරාලි පේන්නේ නැහැ අනුන්ගේ ඇහි තියෙන රොඩ පේනවා කියලා කතාවක් තියෙනවා. අන්න ඒක මෙතනට ඇප්ලයි වෙනවා. උදේ මොකද ඒකට හේතුව? මේ නිරීක්ෂකයා මේ වස්තුවේ චලිතය විග්‍රහ කරනකොට කොයි වෙලාවකවත් නිරීක්ෂකයාට තමන්ගේ චලිතය පේන්නේ නැහැ. ඒක තමයි පුතේ හරිය ලස්සන කතන්දරේ. නිරීක්ෂකයාට තමන්ගේ චලිතය පේන්නේ නැහැ. නිරීක්ෂකයාට හිතෙන්නේ තමන් නිශ්චලයි කියලා. තමන් නිශ්චල නම් මෙයාගේ වස්තුව. එහෙනම් මේ සාපේක්ෂ ප්‍රවේගය කියන එක තව විදිහකට අපි ඉදිරිපත් කරන්න පුළුවන්. නිරීක්ෂකයා නිශ්චල විට B වස්තුවේ ප්‍රවේගය. ඒක ටිකක් තේරෙනව මදි වගේ. ඒක නිකන් පොඩි ගණිතමය පැත්තක් තියෙනවා. අපි ඒකට පැත්තකින් තියමුනොත් ඔළුවේ තියාගන්න. අදාළ නිරීක්ෂක හිතන්න මම නිරීක්ෂකයා තව වස්තුවක ඉන්නවා කියලා. එහෙනම් මට සාපේක්ෂව අර වස්තුවේ චලිතය කියලා කියන්නේ මම චලනය වෙන ගමන් හිටියා නම් මම ගණිතමය වශයෙන් නිශ්චල කරොත් අමාරුයි මේ වචනේ අහගන්න මාව ගණිතමය වශයෙන් නිශ්චල කරොත් අරයාගේ ප්‍රවේගයට මොකද වෙන්නේ? ඒක ටිකක් පොඩ්ඩක් නිකන් concept එකක් කියන්නේ පොඩ්ඩක් නිකන් පොඩි scene එකක් තියෙනවා. හරි right. එතකොට සරලව කිව්වොත් Aට පේන විදිහට B වල චලිතය විග්‍රහ කරන එකට තමයි පුතේ සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. එහෙම නැත්නම් Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා කියන්නේ Aට පේන විදිහට B වල චලිතය විග්‍රහ කරන එක. මේක බොහොම පහසුයි. මේක සඳහා මූලධර්මයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මූලධර්මයට අදාළ දෛශිකය දැම්මට පස්සේ අපිට තියෙන්නේ දෛශික ත්‍රිකෝණයේ ඇදලා අදාළ මේ සම්ප්‍රයුක්තය හොයන්න විතරයි. බොහොම පහසුයි. හොඳයි.
right කියන්නේ මාතෘකාවේ සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ නිරීක්ෂකයෙකුට සාපේක්ෂව වස්තුවක චලිතය ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ. පුතේ මේ එදා අපි සාපේක්ෂ ප්‍රවේගය පොඩ්ඩක් කතා කරේ නෑ මාතෘකා ලිව්වා විතරයි මේ අද මුල ඉඳන් යන්නේ. ඔයගොල්ලෝ මෙතන ඉඳන් මේක පැහැදිලිව අහගන්න. එදා කිසදී ඉරිදා හදපු එක ගානක් තියෙන. ඒක මම ආයි හදන්න. ඒ කියන්නේ අන්තිම එකේ ප්‍රවේගය ගන්නකොට සාමාන්‍ය විදිහට ප්‍රවේගය හොයන්න ඕන. මේ මොකද ඒක එක්කෙනෙක් ඉවුරට ලම්බ ගුණා නම් තමයි අපි කරපු විදිහ හරියන්නේ. මම ඒක දැක්කේ නෑ මට ඔළුවට කී නෑ වෙලාවෙ ඉවුරට ලම්බ ගයි කියන එක. ඒක නිසා මේ ඒ ගාන මම ආයි හදනවා. දැන් අපි මේ පාඩම මෙතන ඉඳන් කතා කරගෙන යමු. මේක බොහොම පහසුයි. මෙතන ඉඳන් මේ පටන් ගන්න තැන හොඳේ මේ මුල. යන නිරීක්ෂකයෙකුට පෙනෙන පරිදි වස්තුවක චලිතය විග්‍රහ කිරීම මෙහිදී සිදුවේ. right මෙහිදී සිදුවේ. හොඳයි. මේක හරීම ඒ කියන්නේ ගණන් හදන්න පහසු වෙන අර්ථ දක්වීම තමයි මේ දෙන්නේ. මේක මගේ තේ ගණන් හදනකොට ටිකක් හදනකොට තමයි පුතේ ඔලුවට යන්නේ. හොඳයි. ලියා ගන්න මේක. ගණිතමය වශයෙන් නිරීක්ෂකයා නිශ්චල කොට වස්තුවේහි ප්‍රවේගය ඉදිරිපත් කිරීම. ගණිතමය වශයෙන් නිරීක්ෂකයා නිශ්චල කොට වස්තුවේහි ප්‍රවේගය ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ. දැන් මෙතනදී ඇත්තටම නිශ්චල කිරීමක් සිදු වෙන්නේ නැහැ පුතේ. ඒක නිසා තමයි ඔය ගණිතමය කියලා වචනයක් ඉස්සරහට දැම්මේ. ඒ කියන්නේ තර්කයක් ගොඩනගනවා ගණිතමය වශයෙන් හිතින් මෙයා නිශ්චල වුණා නම් මෙයාට අරයව පේන්නේ කොයි විදිහට කියලා. ඒක නිකන් හිතන්න කියොත් සංකීර්ණයි. නිකන් හිතන්න කියොත් පැටලෙනවා. මේ කතාවේදී මම කියන එක බොහොම සිරුවෙන් අහගෙන ඉන්න මෙතනින් ඉස්සරහට මේ ටික යනවා. right. එතකොට මේගොල්ලන්ට මේ අපි අතරම මේ විද්‍යාව පැත්තෙන් ගත්තොත් මුන්ට ලස්සන වචන දෙනවා. මේ ඒ කියලා කියන්නේ නිරීක්ෂකයන් පුතේ. මේ නිරීක්ෂකයන් අපි කියනවා සමුද්දේශ රාමුවක් කියලා. ඒක ලොකු වචන හරි. එන්න ලොකු වචන හිතන්න එපා. සමුද්දේශ රාමුව. මේ ඒ ඉන්න ස්ථානයට අදින අක්ෂ පද්ධතිය ගත්තොත් එහෙම XYZ කියලා. XY Z කියලා මෙහෙම අක්ෂ පද්ධතියක් ගත්තොත් එහෙම මේ ඒ ඉන්න ස්ථානයට මෙන්න මෙයාලා අපි කියනවා මෙතන තියෙන සමුද්දේශ රාමුව කියලා. ඒ වැඩක් නෑ පුතේ. නිකන් මේක හරි වචන දැනගන්න ඕන නිසා මම මේ කියන්නේ. right. ලියන්න නිරීක්ෂකයාගේ සමුද්දේශ රාමුව. නැත්නම් මාතෘකාව ලියන්න සමුද්දේශ රාමුව කියලා.
ඒක ලේසි වෙයි. සමුද්දේශ රාමු. සමුද්දේශ රාමු. සමුද්දේශ රාමු. නෑ. හරි. ඒකටද ලියන්න පුතේ. නිරීක්ෂකයා සිටින ස්ථානයට අඳිනු ලබන නිරීක්ෂකයා සිටින ස්ථානයට අඳිනු ලබන අක්ෂ පද්ධතිය මෙසේ හඳුන්වයි. හොඳයි. ඔය වචනේ දැනගන්න විතරයි දුන්නේ. දැන් ඔය වචනෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා ඔය වචනෙන් ගණන් හදන්න බෑ පුතේ. එහෙම එකක් නැහැ. හරි? දැන් මෙතනින් එහාට මම කියන දේ බොහෝම පැහැදිලිව අහගන්න, සීරුවෙන් අහගන්න. මෙන්න මේ ටික තමයි ඔයාලට අත්‍යවශ්‍ය තර්කය ගණන් හදන්න ඕන වෙච්ච ස්ප්‍රිට් එක තමයි මේ දෙන්න හදන්නේ. මෙන්න මේක අදගන්න ඕන. අගන්න ඕනද? හොඳයි පුතේ. දැන් මෙන්න මේකේ තියෙනවා පොඩි අර්ථ මේ අංකණයක්. හොඳේ. චූටි අංකණයක් තියෙනවා. මොකද්ද මේ අංකණය? දැන් අපි කියනවානේ AB කියලා දෙන්නෙක් ගත්තොත් එහෙම A කියන්නේ නිරීක්ෂකයා නම් B කියන්නේ හෙල්ලෙන චලනීය වෙන එක නම් A ට සාපේක්ෂව B ගේ චලිතය ඊට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා අංකණයක් පාවිච්චි කරනවානේ. අනේ අංකණය ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ලියන්න සාපේක්ෂ ප්‍රවේග අංකණය. හොඳට අහගන්න මේ කියන ටික. මෙතනින් එහාට මේ කියන ටික හරියට ඔළුවේ තියනවා නම් සින්දුව එච්චරයි. මහන්සි වෙන්න දෙයක් නැහැ. දරුවනේ මගේ දැන් ඔයාලට මගේ account දෙකක් පේනවානේ. ඔය පේන account දෙකකින් එකක මගේ නම තියෙන අනිත් එකේ තියෙන corrections කියලා. ඒතර ඔයාලට මට ප්‍රශ්න තියෙනවා නම් ඒ account එකට එවන්න හොඳේ.
නැත්නම් මොකද මේ කැමරා එක වීඩියෝ එක තියෙන account එකට එවන්න එපා. ඒක උඩ බැලෙන්නේ පට පරක්කු වෙලා. මම දැක්කේ නෑ මේ දරුවෝ ඉඳලා තියෙනවා ඉස්සෙල්ලා කොටස කියන්න කියලා පොඩ්ඩක් ආයි. ඒ නිසා මේ අර අදාළ account එකට මෙවන්නේ. හරි. මාතෘකාව යන සාපේක්ෂ ප්‍රවේග අංකණය. සාපේක්ෂ ප්‍රවේග අංකණය. මොකද්ද මේ සාපේක්ෂ ප්‍රවේග අංකණය කියන්නේ? දැන් A කියලා කියන්නේ නිරීක්ෂකයා නම් B කියලා කියන්නේ වස්තුව නම් අපි කිව්වොත් එහෙම අපිට අමුම ලියන්න. ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා කියන දිග වාක්‍ය පොතේ කරදරයි නෝ කියන්න ගියාම ඒක නිසා ප්‍රවේගය නම් අපි පාවිච්චි කරනවා velocity v ඒට සාපේක්ෂව b ගේ මෙන්න මෙහෙම තමයි පුතේ අංකණය කරන්න බලන්න මේ ඒට සාපේක්ෂව b ගේ ප්‍රවේගය මේ පැත්තට තමයි කියවන්නේ හොඳේ පැහැදිලිද බං සාපේක්ෂ ප්‍රවේගය කියවන්නේ ඔන්න ඔය පැත්තට මේ පැත්තට තමයි කියවන්නේ ඒට සාපේක්ෂව b ගේ ප්‍රවේගය අපි හිතමු වැරදිලා හරි නිරීක්ෂකයා මෙයා වෙලා වස්තුව මේක වුණා කියලා පැත්ත මාරුණා කියලා එහෙම නැත්නම් අපි හිතමු VBA ඒ කියන්නේ ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියන එක නාව ඍණ ලකුණකින් ගුණ කරා කියලා ඍණ එකකින් ගුණ කරොත් එහෙම මේකේ පාඩපත් වෙන කවුරු පාඩපත් වෙනවද B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය පාඩපත් වෙනවා ඒ කියන්නේ ඍණ ලකුණකින් ගුණ කරොත් මුන් වෙන පැත්ත මාරු වෙනවා ඒ කියන්නේ B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය එහෙනම් A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කොහෙද දැනක තියෙනවා නම් ඒක ඍණ ලකුණකින් ගුණ වුණොත් එහෙම මොනවා හරි ගාණක් ඇද්ද කෙලින්ම පුතේ ඒක B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය වලට පත් වෙනවා. හොඳට අහගන්න. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය සංකේත කරන්නේ මෙහෙමයි. කොහේ හරි තැනකදී ගානකදී A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ඍණ ලකුණකින් ගුණ කරොත් එහෙම අපිට කෙලින්ම එනවා B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. පැත්ත මාරු වෙනවා. හරිද? right. ඒක නිසා සරලව සාපේක්ෂ ප්‍රවේග අංකණය කියලා දාලා මේක දාගන්න. ඔන්නපුතේ මේකෙදි පාවිච්චි වෙනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. මේකෙන් තමයි ගණන් හදන්න තියෙන්නේ. ලියන්න. මාතෘකාව සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. සාපේක්ෂ ප්‍රවේග අංකණය භාවිත වෙන්නේ පුතේ මේ මූලධර්ම ඇතුලේ. හරි. මේක පොඩි ටෙක්නික් එකක්. මේක පුංචි ටෙක්නික් එකක්. හොඳට අහගන්න. පොඩි ටෙක්නික් එකක්. හරි. ගානක් දීලා තියෙනවා නම්
මෙන්න මෙහෙම. ඒක මම මේ උදාහරණයකින් මම මේ කියන්න හදන්නේ. මේක පුතේ A සහ B කියන්නේ වස්තු, E කියන්නේ පොළව. E කියන්නේ පොළව. earth කියන තේරුමෙන් පොළව. මේක ඕන අමු සිංහලෙන් පො කියලා දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනේ. අපිට ගානේ කොහෙන්ද තරක දත්ත වශයෙන් දීලා තියෙනවා පොළවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය v. මේක කවුද පුතේ? පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය y. මේ පොළවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය v x. පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය එතන v සමානයි y. මේ කියවන විදිය බලන්න මේ පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. මේක පොළවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. මේක x මේක y. ඔහොම දීලා තියෙනවා නම් අපේ අහලා තියෙනවා නම් අවසානයේට A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කොච්චරද කියලා අහලා තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න. මොකද මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය හොයන්න පුළුවන් පුතේ මොන පදනමෙන්ද? ඔන්න ඔහොම A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා වරහන් දෙකක් අරගත්තා. මේ කියන ටෙක්නික් එක හරියට උඩට දාගන්න. හරි. මේක එකපාර කරන්න පුළුවන්. මම පියවර කරන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන වරහන් දෙකේ මෙතන ඉන්න මේ වරහනේ මේ පැත්තේ ඉන්න එක්කෙනා මෙතනට දාගත්තා. මේ වරහනේ කෙළවරේ ඉන්න එක්කෙනා අන්තිම වරහනේ මෙතනට දාගත්තා. සරල ටෙක්නික් එක මුලින්ම ඔලුවට තියාගන්න. මේ වරහනේ මෙතන ඉන්න එක්කෙනා B මෙතනට දාගත්තා. මේ වරහනේ මෙතන ඉන්න එක්කෙනා මේ වරහනේ කෙළවරට දාගත්තා. ඊට පස්සේ ගාන ඇතුලේ A ටයි B ටයි දෙන්නටම පොදු එක්කෙනෙක් දීලා තියෙනවානේ. කවුද? E. බලන්න. A ගේ ප්‍රවේගයකුත් දීලා තියෙනවා E ඇසුරෙන්. B ගේ ප්‍රවේගයකුත් දීලා තියෙනවා E ඇසුරෙන්. අන්න ඒ වගේ ඉන්න පොදු හාලයව මෙන්න මෙතනට දාගන්න. බලන්න කරන වැඩි. මුලින් වරහන් දෙකක් අරගත්තා. ඊට පස්සේ මේ වරහනේ මේ ඉන්න කෙනා මෙතනට, මේ වරහනේ කෙළවර ඉන්න කෙනා මෙතන කෙළවර. ඊට පස්සේ මේ හිස්තැනට දැම්මේ ගාන ඇතුලේ A ටයි B ටයි දෙන්නටම පොදු එක්කෙනා. A ටයි B ටයි දෙන්නටම පොදුවේ දීපු එක්කෙනා උදා මෙතනට දැම්මේ. පැහැදිලි? එහෙනම් පුතේ බලන්න. පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. පොළවට පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. එහෙනම් මොකෝ වෙන්නේ? මෙන්න මේ පැත්තට කවුද ඉන්නේ? y. මෙතන ඉන්නවා A ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. හොඳට බලන්න කියවන විදිය මේ A ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. එහෙම කෙනෙක් හොයාගෙන යන්න. නෑ. මෙතන පොඩ්ඩක් ඒ වගේ කෙනෙක් ඉන්නවා. මොකද්ද මේ? මෙතන ඉන්නේ A ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. මෙතන ඉන්නේ පොළොවට සාපේක්ෂව A වල ප්‍රවේගය. ඒ කියන්නේ පුතේ අපිට ඕනෙක් කෙනාගේ පැත්ත මාරු වෙලා තමයි අපිට දත්තයක් වශයෙන් ඉන්නේ. පැත්ත මාරු නම් අපි දන්නවා ඍණ ලකුණකින් ගුණ කරලා මැච් එකක් ගන්න පුළුවන් කියලා. තාම කියලා දෙන්න ඉවර නැහැ පුතේ. ඒක නිසා හොඳට අහගන්න. හරි. මෙතන A ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. එහෙම එක්කෙනෙක් මේක හොයන් ගියාම කවුරුත් නැහැ. නමුත් එක්කෙනෙක් ඉන්නවා ඒ වගේ එක්කෙනෙක් වෙනස තමයි පොළොවයි A සහ දෙන්න මාරු වෙලා තියෙන්නේ. ඉල්ලන්නේ A ට සාපේක්ෂව පොළොව. අපි ගාව තියෙන්නේ පොළොවට සාපේක්ෂව A.
එහෙනම් මොකද කරන්නේ? අපි දන්නවා ඍණ ලකුණෙන් ගුණ කරන සීන් එක. එහෙනම් මෙයාව ඍණ ලකුණකින් ගුණ කරොත් එහෙම නැත්නම් මෙන්න මෙයාව ඍණ ලකුණකින් ගුණ කරොත් එහෙම මේකපත් වෙනවා කවුරු බවටද? කවුරු බවටද? v එක ඍණ ලකුණකින් ගුණ කරොත් එහෙම v a ට සාපේක්ෂව පොළොව බවටපත් වෙනවා. මේ පැත්ත ඍණ ලකුණෙන් ගුණ කරන්න බෑ පුතේ. එහෙනම් මේ පැත්තට x බවටපත් වෙනවා. බලන්න. මේක ඍණ ලකුණෙන් ගුණ කරා නම් මෙයාව මෙහෙ බවටපත් වෙනවා. මේ පැත්තේ x එක්කෙනාගේ පැත්ත මාරු වෙනවා මේ. මෙයා උඩට තියෙන්නේ. මෙයා ඉන්නේ පල්ලෙහාට. එහෙනම් පුතේ a ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය බොහොම පහසුයි ධන මේ පැත්තට කියලා x ව ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය தත්ත්වෙට අපිට ගේන්න පුළුවන්. පැහැදිලිද? එතන සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේක. මෙන්න මේක තමයි සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය. බලන්න නයනී ඒකෙත් ඇති. හරි. මේක පට්ට ලේසි. මේ ටෙක්නික් එක හරියට උඩ දාගත්තා නම් මෙච්චරයි තියෙන්නේ. ඒතුරු ගණන් දලබල ගලා දාගෙන යන්න තියෙන්නේ. අපේ ගානේ දත්ත වශයෙන් දීලා තියෙනවා යම්කිසි දේවල් ප්‍රමාණයක්. දීලා මේ නිල් පාටින් පෙන්නලා තියෙන කෙනාව අහලා තියෙනවා. ඒට සාපේක්ෂව b ගේ ප්‍රවේගය. එහෙනම් දැන් ඉතින් මොකක්ද කරන්නේ? අපි කියමු එනවා ඒට සාපේක්ෂව b ගේ ප්‍රවේගය හොයන්න දාගන්න. එහෙනම් මුලින්ම මම මොකද කරන්නේ? වරහන් දෙක මෙන්න මෙහෙම ඕපන් කරගන්නවා. මේ වරහන් දෙක අරගෙන පුතේ මේ වරහනේ මෙන්න මෙතනට ඉන්න එක දානවා මේ වරහනේ මෙතනට. මේ වරහනේ කෙළවරේ ඉන්න කාව දානවා මේ වරහනේ කෙළවරට. මේ අර හිස්තැන් දෙකක් ආවනේ. ඒ හිස්තැන් දෙකට දානවා ගාන ඇතුලේ අපිට A ටයි B ටයි දෙන්නටම පොදුවේ දීපු එක්කෙනාව. දාලා ගානේ තියෙන දත්වල හැටියට මේ සමීකරණය පුරවනවා. අපි තව උදාහරණ කීපයක් කරමු. දැනට මේක දාගන්න. උදාහරණ කීපයක් කරමු. එතකොට තේරෙනවා. මේ ටෙක්නික් එක හරියට ඔලුවට දාගන්න. අක්කල ඉවරක් කරගන්න. right. දැන් ඔන්න නම නොහොමනේ ආවේ. දැන් මේ ආපු එක්කෙනා අපි කොහොමද විසඳගන්නේ? දැන් බලන්න පුතේ. මේ පැත්තට තියෙනවා y කියලා එක්කෙනෙක්. මේ පැත්තට ඉන්නවා x කියලා එක්කෙනෙක්. අපි දන්නවා මෙහෙම ත්‍රිකෝණයේ මෙහෙම දෛශික දෙකක එකතුව ගන්න නම් මෙන්න මේක තමයි
අදාළ සංප්‍රයුක්තය. එහෙනම් පුතේ මේ දෙනාගේ සංප්‍රයුක්ත අපිට ගන්න පුළුවන් r කියලා කියන්නේ x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. හරි මේ x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. මේ කොනේ ඇල්ෆා නම් tan alpha සමානයි x බෙදීම y. මේ තියෙන්නේ මෙතනින් එහාට තියෙන පුතේ අපි කරපු ටිකනේ. ඔතනින් එහාට තියෙන්නේ මෙච්චර දවසක් අපි කරපු ටික. මෙතනට සම්බන්ධ කරගන්නේ සාපේක්ෂ ප්‍රවේගයේ මූලධර්මය හරහා. එහෙනම් දැන් ඔයාලා මුලින්ම කළ යුතු දේ මොකද්ද? සාපේක්ෂ ප්‍රවේගයේ මූලධර්මයේ හරියට අවබෝධ කරගන්න. සාපේක්ෂ ප්‍රවේගයේ මූලධර්මයේ හරියට තේරුම් ගන්න. يعني මේකේ මම කියන්නේ මොකද්ද කියන එක ඔළුවට දාගන්න. ඊට පස්සේ වань පුළුවන් මෙතනින් එහාට නිදහසේ පාඩුවේ මේ ගමන යන්න. හරි? දාගන්නට ගලව. අපි දැන් උදාහරණ කිහිපයක් කරමු. කෙලිම ගානටම බය මොකද ලේසි. මෙන්න මේක හොයන්න බලන්න අක්කා. උදාහරණයක්. මේ පොඩි ගානක් හොදේ. මේ ගානෙන් පටන් අරගමු. x ඍණ වෙන්නේ නැද්ද වගේ ප්‍රශ්න අහලා තියෙන දරුවනේ. පොඩ්ඩක් ඉවසීමෙන් මේ ගණන් හදාගෙන යනකොට බලන්න මොකද්ද කරන්න කියලා හිමීට. හරි. මොන බලන්න. මම එහෙනම් මේකට වරහන් අර ගන්න මොලෙද්ද? x y මේ දෙන්නට පොදුවේ කියලා තමයි මේ ඉන්නේ. පොළොවට සාපේක්ෂව x වල ප්‍රවේගය මේ පැත්තට 6යි. y ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. උදේ පොළොවට සාපේක්ෂව y වල ප්‍රවේගය මෙහෙට 8යි. y ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය පැත්ත මාරු වෙන විතරයි වෙන්නේ. පැත්ත මාරු වෙන නිසා පුතේ මෙතන මේ ඍණක් දාගන්න මාරු කරන්න ඕනේ නැහැ. ඔයා මේ අංකනේ හැටියට පැත්ත මාරු කරානේ. ආයෙ ඍණක් දාගත්තා. එහෙම එකම වැඩි දෙපාරක් කරනවා. එහෙනම් මේ ගත්තාම ඒ වර්ගයේ 8 වර්ගයේ වර්ගමූලය 10යි පුතේ. ඔන්න ඔහොම අපිට අවසාන උත්තරේ තියන්න පුළුවන්. right හොඳයි
ලියන්න. එකම මාර්ගයක වාහන තුනක ප්‍රවේගයන් පහත දැක්වේ. එකම මාර්ගයක වාහන තුනක ප්‍රවේගයන් පහත දැක්වේ. ඔන්න ඔය තුන හොයන්නක් ගන්න. මේ දින දත්ත පුතේ මේ දින හොයන්නේ ඔය තියෙන ටික. අගල හොයන්න බෑ. ඔය ගාන ටික ප්‍රමාණවත් පුතේ හොයන්න පුළුවන්. ඔන්න බලන්න. හරි. දැන් පුතේ මුලින්ම අහලා තියෙන කාවද? මෙයාවනේ. මුලින්ම මෙයාව නම් අහලා තියෙන්නේ. මුලින්ම එයාට ලියන්න සමීකරණය. මොකක්ද සමීකරණය? මම කියන්නේ මුකුත් හිතන්නේ නැතිව. අපමණ රේණුවක දෙයක් හිතින් හිතන්නේ නැතුව අපි ඉගෙනගත්තු මූලධර්ම විතරක් දාලා ගන්නවා දැන් තමයි කියලා දෙන්නේ. මුලින්ම. හොඳේ. ටිකක් මේක හුරු වෙනකොට අපිට පුළුවන් පොඩ හිතලා one shot ඔක ගන්න. දැන් මොකද පොළොවට සාපේක්ෂව c වල ප්‍රවේගය පුතේ අහලා තියෙන්නේ. එහෙනම් ඔන්න වරහන් දෙකක් ඕපන් කරගත්තා. c පොළොව දැන් බලන්න පොළොවටයි c ට දෙන්නලා පොදු සමුද්දේශ රාමුව කවුද? මෙතන දින දිනන පුතේ c ට a ට සාපේක්ෂව c වල ප්‍රවේගය කියලා. එහෙනම් මම මෙතන දාගන්නවා එක තරකට මෙතනට a මෙතනට a. ඔන්න ඕක තමයි මෙතන සාමාන්‍ය ළමයට හිතෙන්නේ නැති පොයින්ට්. ගානේ දත්ත දිහා බැලුවම අපිට මෙතන දාගන්න පුළුවන්. දැන් බලන්න a ට සාපේක්ෂව c වල ප්‍රවේගය මේ a ට සාපේක්ෂව c වල ප්‍රවේගය 40යි පුතේ මේ පැත්තට. පොළොවට සාපේක්ෂව a වල ප්‍රවේගය මේ පැත්තට 100යි. නේ? එහෙනම් මේක මම ගන්නවා 100 ඍණ 40 මේ පැත්තට.
මේ දිශාව මාරු කරා හොඳේ. එහෙනම් මට එනවා මේ පැත්තට 61. පොළොවට සාපේක්ෂව C 60යි පින්වත ඔය පැත්තට. ඒ පුතේ දත්තයක් වශයෙන් දීලා තියෙනවා මේ. පොළොවට සාපේක්ෂව A C කියලා දීලා තියෙනවා. ගානේ දත්ත දිහා බලලා සීට සහ පොළොව කියන දෙන්නටම පොදුවේ භාවිතා කරලා තියෙන තව එක්කෙනෙක්ව පාවිච්චි කරන්න ඕන. එයාව තමයි මෙතනට දාන්නේ. මම ඉස්සෙල්ලා එකයි කිව්වේ. සීට සහ ඒට පොදුවේ භාවිතා කරන දෙන්නෙක් එක්කෙනෙක් දාන්න ඕන. දැන් බලන්න. සීට මෙතනදී පුතේ පොළොව පාවිච්චි කරලා තියෙනවානේ. ඒ කියන්නේ සී සහ ඊ පොළොවට සාපේක්ෂව සී වල ප්‍රවේගයනේ මේ අහලා තියෙන්නේ. එතන සීටයි පොළොවටයි දෙන්නට පොදුවේ භාවිතා කරලා තියෙන්නේ කවුද? මෙතන දත්තයක් වශයෙන් දීලා තියෙනවා ඒට සාපේක්ෂව C වල ප්‍රවේගය. ඒ කියන්නේ සීත් එක්ක ඒව භාවිතා කරලා තියෙනවා. මෙතන ඉන්නවා පොළොවට සාපේක්ෂව ඒ වල ප්‍රවේගය කියලා. එහෙනම් පොළොවත් එක්කත් ඒව පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් ගානේ ඔයාට දීලා තියෙන දත්ත ඇතුලේ අදාළ දෙන්න C සහ පොළොව කියන දෙන්නටම පොදුවේ භාවිතා කරන කෙනා තමයි මෙතන රැකෙන්නේ. වැඩේ ලේසි. බලන්න නයිනී ඒකෙත් හැටි. ඊළඟට ඒට සාපේක්ෂව B වල ප්‍රවේගය. ප්‍රමාණය කොහෙද? ඒට සාපේක්ෂව B වල ප්‍රවේගය. ඒට සාපේක්ෂව B වල ප්‍රවේගය වෙනවා. මෙතන B මෙතන A. දැන් බලන්න ගාන ඇතුලේ B ටයි A ටයි දෙන්නටම පොදුවේ භාවිතා කරලා තියෙන්නේ කවුද කියලා. පුතේ මෙතන B ට සාපේක්ෂව දත්තවල බලන්නේ හොඳේ. මෙන්න මේ දීලා තියෙන දත්ත සෙට් එකේ බලන්නේ. මෙන්න මේ තියෙන දත්ත ඇතුලෙන් තමයි ඔක ගන්න ඕන හොඳේ. මේ දීලා තියෙන දත්ත සෙට් එකේ B ටයි A ටයි පොදුවේ භාවිතා කරලා තියෙන්නේ කවුද? A ට පොළොව පාවිච්චි කරලා තියෙනවා B ට පොළොව පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් පොළොවට සාපේක්ෂව B 60යි මේ පැත්තට. ඒට සාපේක්ෂව පොළොව. පුතේ පොළොවට සාපේක්ෂව A තමයි මෙහෙට දීලා තියෙන්නේ. ඒට සාපේක්ෂව පොළොව අනිත් පැත්තට හැරෙන්න ඕන C යි. බලන්න. ගානේ දත්තයක් වශයෙන් සපයලා තියෙන්නේ කවුද? පොළොවට සාපේක්ෂව A වල ප්‍රවේගය. දැන් මෙතන සුළු කිරීමේදී අපෙන් අහන්නේ කාවද? ඒට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. එහෙනම් පොළොවට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය මෙතන ඉන්නවා. අපෙන් අහනවා ඒට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. එහෙනම් මුදේ පොළොවට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය පැත්ත මාරු කරා නම් අපිට අදාළ එක්කෙනාව දාන්න පුළුවන්. එහෙනම් මෙතන එනවා කීයයි කියලාද? 160යි මෙන්න මේ පැත්ත. බලන්න නයනී ඒකෙත් ඇති. දැන් පුතේ මෙතන ළමයි අහනවා මෙන්න මේ ගානේ මේ මෙතනින් එකපාරට 40 උනේ කොහොමද කියලා නේ? ඍණ 40 උනේ කොහොමද කියලා. පුතේ දැන් බලන්න C A ට සාපේක්ෂව C වල ප්‍රවේගය 40යි. ඒක ගානේ දීලා තියෙනවානේ. එයාම මම මේ විදිහට සුළු කරන්න තවත් පෙනේ. පහසුවෙන් පෙනේ ඒක. මම මේ දෙනා පැත්ත මාරු කර ගන්නවා. 100 මේ පැත්තට ධන 40 මේ පැත්තට. මම 100 දිශාව චෙක් කර ගන්නවා. 100 දිශාව ඉන්නේ මේ පැත්තට. 40 දිශාව ඉන්නේ ඊට හාත්පස විරුද්ධ පැත්තට. එහෙනම් පුතේ හාත්පස විරුද්ධ පැත්තට ඉන්න එක්කෙනෙක් අපේ පැත්තට හරවන්න පුළුවන් ඍණ ලකුණකින් ගුණ කරලා. එහෙනම් මේක 100යි මේ පැත්තට මෙන්න මෙයාව ඍණ කරලා අපිට පුළුවන් මෙන්න මේ 40 දිශාව පැත්ත මාරු කරන්න. ඍණ ලකුණක් දාලා 40 දිශාව මාරු කරලා. දැන් මෙතන ඉන්නේ කවුද? එකම පැත්තට ඉන්න 100න් 40ක් අඩු වෙලා. එහෙනම් පුතේ එකම දිශාවට ඉන්නවා නම් අපිට දෛසික ත්‍රිකෝණ නියමයේ දදා ඉන්න ඕනේ. එකම දිශාවට ඉන්නවා නම් 40න් 100න් 40 අඩු කරලා
60යි කියලා දාන්න. 60යි මේ පැත්ත. බලන්නේ නයනී. ඒක ලේසිනේ. හොඳට අහන්න පුතේ. හරස් ප්‍රශ්න අහන්න. ඒ මොනේ නම් ආරන්ති. මේ ළමයි ප්‍රශ්නයක් අහනවා VCE ව VCA දාන VAE කරලා ගන්න බැරිද කියලා. ඒ හැමනේ නම් ආරන්ති. හරි. මේකට අක්කල් දාගන්නකො පුතේ. මේ ඊළඟ හදාන්න පුතේ අපි බීටයි සීටයි මේ බීට සාපේක්ෂව C මේ ප්‍රවේගය මේ වරන් දෙක කරලා මෙතන B සහ C දාගත්තා. මේ හිස්තලට අපිට කැමති නම් D දාත හැකි. මේ C දාත හැකි. කැමති නම් A දාත හැකි. මොකද මේ ගානේ ඇතුලේ A සහ පොළව දෙන්නම B සහ C එක භාවිතා කරලා තියෙනවා. මුලින්ම හදන්නම් පොළව. පොළොවට සාපේක්ෂව B කොහෙද දීලා තියෙන්නේ? මේ ඉන්නේ 60යි. C ට සාපේක්ෂව පොළව. පුතේ අපිට ආවා පොළොවට සාපේක්ෂව C මේ. පොළොවට සාපේක්ෂව C ආවා 60යි මේ පැත්තට. එහෙනම් C ට සාපේක්ෂව පොළොව අපිට එනවා මේ පැත්තට 60යි. තේරුණාද නයිනි? එහෙනම් 120යි මේ පැත්තට පැට කිලෝමීටර. ඔය දෙන්නේ කවද පොළොව පාවිච්චි කරලා හදපු. පොළොව පලාගෙන යන්න වෙන්නේ නැත්තම්. හරි. ඊළඟට මම ඕකම හදලා පෙන්නන්නම්. ඕකම හදලා පෙන්නන්න පුතේ. ඒව දාන්න. ඒට සාපේක්ෂව C 40යි මේ පැත්තේ. B ට සාපේක්ෂව A පුතේ ඉස්සලා ගානේ මට පොඩ්ඩක් කියන්න A ට සාපේක්ෂව B කීයද කියලා. එකසිය 60 160 දාවේ. හරි. right. ඊළඟට 160යි එයාගේ දිශාව වෙන්නේ නැත්තේ මේ පැත්තටනේ. අනිත් පැත්තට. ප්‍රමාණ ගත්ත කියන්න පුතේ මට මතක නැහැ ගන්න. දැන් මෙතන ඕක හිතලා ගන්න පුළුවන්. හරි. මෙන්න මෙතන පොඩි එකක් කරලා මෙතන මේ BC පැත්ත මාරු කරලා දාගෙන තියෙන්නේ. හරි බලන්න. මෙතන C මෙතන B නේ. ඔයසල හොඳ නම මාරු කරලා දාන්න. පොළොවට සාපේක්ෂව C පොළොවට සාපේක්ෂව C මෙහෙට එන්නේ 60යි. B ට සාපේක්ෂව පොළොව එයා පොළොවට සාපේක්ෂව B ඉන්නේ මේ පැත්තට B ට සාපේක්ෂව පොළොව ඉන්නේ අනිත් පැත්තට. නෝයි පළවෙනි කැල්ල ඇදී. දැන් මේක ගත්තාට පස්සේ 160 මේ පැත්තට ධන 40 අනිත් පැත්තට.
160 ඍණ 40 දෙන්නම එකම පැත්තට ගත හැකියි. එහෙනම් 120යි මේ පැත්ත. බලන්න ක්‍රම දෙකටම පුතේ එකම උත්තරේ එන්නේ. ක්‍රම දෙකටම එන්නේ එකම උත්තරේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනදී මම භාවිතා කරේ පොළොව කියන සංකල්පය. මෙතනදී භාවිතා කරේ දෙන්නටම පොදු එක්කෙනා ඒව. ගානේ වාට දත්ත තියනවා නම් මොන විදියට හැදුවත් අදාළ පිළිතුර ලැබෙනවාම. හරිනේ. ටග්ගල් දාගන්න. හොඳයි. මෙන්න මේකෙදි යම් ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් පොඩි පහසු විදියට. එමාන ඇත්තට මේගොල්ලන්ගේ දත්තමාක් කරාම මෙයා මෙහෙට හැටෙන්නේ කී මේක පොඩි මේ අමතර කාරණයක් හොඳයි. ඒට සාපේක්ෂව c වල ප්‍රවේගය අපිට කීයද ආවේ? මේ පැත්තට 40 නේ. ඒකේ තේරුම මොකක්ද? ඒට සාපේක්ෂව c වල ප්‍රවේගය කියලා කියන්නේ ඒට පේන්නේ හරි අනිත් පැත්තට ආවේනේ. එතන ඒක ඇයිද දෙන්නේ කොහොමද? සරලව ගත්තොත් එහෙම 100න් අඩු කරලා දැන් 60න් අඩු කරලා තියෙනවා 100ක්. එතකොට පුතේ ඍණ 40ක් එන්නේ. මේ පැත්තට ඍණ 40යි. ඒ කියන්නේ මේ පැත්තට 40යි. මාන ඒට සාපේක්ෂව b වල ප්‍රවේගය කීයද අපිට ආවේ? 160යි. 160ක් ආවා මේ පැත්තට. දැන් අනිත් පැත්තට ගියා. හරිනේ. එතකොට අපි සරලව ගත්තොත් එහෙම b වල ප්‍රවේගය කීයද? b වල ප්‍රවේගය 60යි මේ පැත්තට අනිත් පැත්තට ආවේ. b වල ප්‍රවේගය 60යි. a වල ප්‍රවේගය 100යි. මෙහෙම අඩු කරන්න තියෙනවා. එහෙනම් බොහොම සරලයි. 60 ධන 100 පැත්ත මාරු කරා 160යි මේ පැත්ත. මේ පොඩි අවබෝධයක් දෙන්න හදන්නේ ගණන් ඇතුළේ ලේසි වෙන්න. ඊළඟට අපි තව උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම b ට සාපේක්ෂව c වල ප්‍රවේගය කීයද ආවේ? 120යි මේ පැත්තට. ඒක අපිට ගන්න පුළුවන් කොහොමද? c වල ප්‍රවේගය 60යි. එයාගෙන් අඩු කරන්න ඕන b වල ප්‍රවේගය. මේ පැත්තට 60යි. එහෙනම් 60 මෙහෙට මේ ඍණ එක්කෙනා ධන වෙනවා පැත්ත මාරු වෙනවා. 120යි මේ පැත්තට. දැන් බලන්න. ඔය කෙනෙක්ට සාපේක්ෂව තව කෙනෙක්ගේ ප්‍රවේගය ඉදිරිපත් කරනකොට මෙයාගේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය නම් මෙයාගේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගයෙන් මෙයාගේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය අඩු කරාට මොකක්ද අපිට උත්තරේ? බොහොම සරලයි. මේ හැමතරකම තියෙන එක. මම මේක නිකන් පොඩි තර්කයක් වශයෙන් ලියන්නම්. x ට සාපේක්ෂව y වල ප්‍රවේගය නම් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට ඩිරෙක්ට්ලි මේක ගන්න පුළුවන් පොඩි ක්‍රමයකට කොහොමද? පොළොවට සාපේක්ෂව y වල ප්‍රවේගයෙන් අඩු කරන්න පුළුවන්. පොළොවට සාපේක්ෂව x වල ප්‍රවේගය එකම මාර්ගයක යනවා නම් යම්කිසි වස්තු දෙකක් එකම මාර්ගයක යනවා නම් මේ මාර්ගයේ ප්‍රවේගය අපිට ගන්න පුළුවන් සාපේක්ෂ ප්‍රවේගය මෙන්න මේ විදිහට. x ට සාපේක්ෂව y නම්
x ට සාපේක්ෂව y වල ප්‍රවේගය නම් වාරිකින් අහලා තියෙන්නේ. වාට කෙලින්ම පොළොවට සාපේක්ෂව y වල ප්‍රවේගයෙන් පොළොවට සාපේක්ෂව x වල ප්‍රවේගය අඩු කරා නම් කෙලින්ම ඩොග් ගාලා උත්තරේ එනවා. මේක තමයි පුතේ මූලික තර්කය. මේ තර්කය දාලා තමයි මේ හතර මේ තුනම මම අරන් පෙන්නන්නේ. හරි? කෙනෙක්ට සාපේක්ෂව තව කෙනෙක්ගේ ප්‍රවේගය අහනවා නම් එයාගේ ප්‍රවේගයෙන් අඩු කරන්න ඕන අර සාපේක්ෂව කියලා බලන නිරීක්ෂකයාගේ ප්‍රවේගය. ඕක සරලව මතක තියාගන්න. MCQ වල ඕක හරියට යෙදෙන එක යෙදෙනවා හරියට බලපානවා MCQ වල ගණන් හදන්න ගියාම. හරි? දැන් පහත පරිදි එකම මාර්ගයක චලනය වන වස්තුන්හි සාපේක්ෂ ප්‍රවේග ලබා ගැනීමට කෙටි ක්‍රමයක් ඉදිරිපත් කළ හැකියි. ටග්ගල් දාගන්න පුතේ. මේ තියෙන සටහන දාගන්න. මේක ඉතාම වැදගත් ඔයගලන්ට තේරුම්. හොඳයි. දැන් එන ටියුට් එකට. ටියුට් එකේ පළවෙනි ගාන 35 වෙනි ගාන. හරි දරුවනේ. ඔන්න බලන්න ගාන දත්තර ටිකේ දාගන්න විදිය. 40යි පැය කිලෝමීටර වේගයෙන් නැගෙනහිර දිශාව බලා ගමන් කරන දුම්රියක සිටින්නෙකුට ඒ කියන්නේ දුම්රිය ප්‍රවේගය කිය අන්න අල්ලගත්තු තැන බලන්න. පොළොවට සාපේක්ෂව ට්‍රේන් එකේ ප්‍රවේගය කීයද? නැගෙනහිර දිශාවට 40යි. අන්න එහෙම දත්තර ටික ලියා ගන්න ඕනේ. පෘථිවියට සාපේක්ෂව නියත ප්‍රවේගයකින් ක්‍රියාමන හෙලිකොප්ටරයක් පෙනෙන්නේ. ඒ හෙලිකොප්ටරයක් හෙලිකොප්ටරයක් තියෙනවා. එයාට යම්කිසි නියත ප්‍රවේගයක් තියෙන කොහෙටද දන්නේ නැහැ. දත්තයක් කියලා නැහැ. පෘථිවියට සාපේක්ෂව නියත ප්‍රවේගයකින් ක්‍රියාමන හෙලිකොප්ටරයක් පෙනෙන්නේ. එහෙනම් පුතේ ට්‍රේන් එකට සාපේක්ෂව හෙලිකොප්ටරයේ ප්‍රවේගය අපිට දීලා තියෙනවා. පෙනෙන්නේ එය 40යි පැය කිලෝමීටර් වේගයෙන් උතුරු දෙසින් අංශක 30ක් නැගෙනහිරට ගමන් කරනසේය. උතුරු දෙසින් අංශක 30ක් නැගෙනහිරට 40කින් යනවා වගේ තමයි පේන්නේ. ඔය දත්ත සලකුණු කර ගැනීම තමයි පුතේ වැදගත්. හෙලිකොප්ටරේ නියම ගමන් මාර්ගය හා වේගය. මෙන්න මේක තමයි අපෙන් අහන්නේ. ඔය ඕනම කෙනෙක්ගේ නියම ගමන් මාර්ගය සත්‍ය ගමන් මාර්ගය කියලා කිව්වොත් එහෙම පොළොවට සාපේක්ෂව අදාළ ප්‍රවේගය තමයි පුතේ අහන්නේ. බලන්න නයනී ඒකෙත් ඇති.
එච්චරයි. මේකනේ යන්නේ. එහෙනම් ගෙලින් මෙයාට අපි ප්‍රකාශනය ලියමු. බොහොම සරලයි. ट्रेन එකට සාපේක්ෂව හෙලිකොප්ටරේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව ට්‍රේන් එකේ ප්‍රවේගය මේ පැත්තට 40යි. එහෙනම් බොහොම සරලයි. මෙන්න මේක තමයි පුතේ x. දැන් අපිට දීලා තියෙනවා මේ කෝණේ 30යි කියලා. එහෙනම් මොකද කරන්නේ? ඔතන ඔය ඇඳගත්තු සටහනේ මේක පුතේ 40යි නම් මේක 30යි නම් මෙන්න මේ දුර ගත හැකි 40යි cos 30. මේක ගත හැකි 40යි sin 30. එහෙනම් පුතේ මේක මම A B C D කියලා ගත්තොත් එහෙම මට පයිතගොරස් දාද හැකි ABD ත්‍රිකෝණයට මට x වල හොයන්න ඕන. එහෙනම් AD වල වර්ගය සමානයි AB වල වර්ගය ධන BD වල වර්ගය. AD වල වර්ගය කියලා කියන්නේ x වල වර්ගය. AB වල වර්ගය කියලා කියන්නේ 40යි cos 30 වර්ගය. BD කියලා කියන්නේ කවුද පුතේ? BC ධන CD වල වර්ගය. එහෙනම් x වල වර්ගය සමානයි 40යි cos 30 කියලා කියන්නේ මූල තුන බෙදීම 2යි. අනේ යාගේ වර්ගය. BC කියලා කියන්නේ 40යි sin 30. CD කියලා කියන්නේ 40. මෙතනින් එනවා 20යි මූල තුනේ වර්ගය ධන මෙතනින් එනවා 20 ධන 40. එයාගේ වර්ගය. එතකොට ඒක සුළු කරාට පස්සේ අපිට එනවා 20යි මූල තුන කියලා කියන්නේ පුතේ 20 වර්ගය වැඩි කිරීම 3 ධන මෙතනින් එනවා 60යි 60 කියලා කියන්නේ පුතේ 60 වර්ගය 60 වර්ගය කියන්නේ 3600යි. එහෙම නැත්නම් මම මේ සරලව ගන්නවා යාව. මෙතන කියන්නේ 60නේ 20 වාරයක් 3 වර්ගය කියලා. එතකොට මම මේක ලියන්න හැකි 20 වර්ග වාරයක් 3 වර්ගය. මෙතනින් මම 20 වර්ගයක් එළියට ගන්නවා. ඉතුරු වෙනවා පුතේ මෙතනින් 3 ධන මෙතනින් එනවා 9ක්. ඊට 12ක් ඉතුරු වෙනවා එතනින්. ඒක මට ලියන්න හැකි 20 වර්ග වාරයක් 4 වර්ග වාරයක් 3 කියලා. 2 වර්ග වාරයක් 3 කියලා. මෙතන 9 3 12යිනේ. 12 ලියන්න තියෙන පුතේ 4 වරක් 3 කියලා. ඒ කියන්නේ 2 වර්ග වාරයක් 3. එතන මෙතනින් මම අවසාන වශයෙන් x වර්ගය ගත්තට පස්සේ එන්නේ 20 වර්ග වාරයක් 2 වර්ග වාරයක් 3. එහෙනම් x කියලා කියන්නේ 20 වාරයක් 2 වාරයක් මූල 3. ඒ කියන්නේ 40යි මූල 3. ඒක මම සුළු කරන් ගියා. ඔයාලට ඩීඩී සරල සුළු කිරීමක් තියෙනවා නම් එහෙම කරන්න කිසි ගැටලුවක් නැහැ. ඔන්න x එව්වා 40යි මූල 3. දරුවෝ දුම්රියට සාපේක්ෂව ගන්නේ නැතුව මිනිසාට සාපේක්ෂව ගන්න පුළුවන්ද කියලා පුළුවන් පුතේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන දුම්රිය කියන එක කියලා නැතුව මිනිසා ගත්තත් කමක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. किसी प्रश्न ඉක්මනට මේ හදලා තියෙන විදිය දාගන්න. ඒක මගේ රිච් දරුවෝ ඉක්මනින් ඒක ඉවර කරගන්න.
දැන් පුතේ අපිට x විතරක් හොයලා ප්‍රමාණවත් නැහැ. මේ x වල ආනතියත් සෙවිය යුතුයි. tan alpha අවසානයේ ඉන්නේ මූල තුනයි. ඒ කියන්නේ උදේ 60යි. එහෙනම් අපිට පහසුවෙන් ඇල්ෆා කෝණය 60යි කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි පුතේ හොයන්න තියෙන්නේ. ගාන වැදගත්ම කාරණේ තමයි මුලින්ම හරියට දත්ත ටික නිවැරදිව අරගන්න ඕන ගානේ. එයාට පේන විදිහ කිව්වම එයාට සාපේක්ෂව ප්‍රවේගී. අර ඒ වගේ ගානේ දත්ත ටික ගන්න ඕන. ඒ දත්ත ටික හරියට අරගෙන ඒ දත්ත ටික දාලා සාපේක්ෂ ප්‍රවේගයේ මූලධර්ම දාලා අදාගෙන යන්න තියෙනවා. මේක පොඩ්ඩක් ට්‍රේන් වෙනකොට හරියට. දැන් මේකේ සාපේක්ෂ ප්‍රවේගයෙන් තියෙන පුතේ ගණන් 4ක් 5ක් නෑ ඊට වැඩි ගණන් 10 12ක් තියෙනවා. ඒ 10 12ම හදන්න. ඊළඟ දවසේ ඕකේ සම්පූර්ණයෙන්ම ගණන් හදලා ඉවර කරලා අපි යනවා ප්‍රවේග මේ මොකද චලිත සමීකරණ වලට. ඒක නිසා මේක පොඩි මං ගමනක් පුතේ තියෙන අපිට ඉක්මනින් මේ ටික කරගෙන අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. හොඳයි. එහෙනම් මේක ඉක්මනට දාගන්න. මේ කෝණේ හොයාගන්න එක. ඊළඟ දවසේ අපි කරන්නේ මේ ටියුට් එකේ තියෙන කරන්ට් එක හදන එක. ඒ ටික හදනකොට අඩුපාඩු ඔයගොල්ලන්ගේ මිස් වෙච්ච තැන් ටික බලා ගන්න. ඔයගොල්ලෝ තනියෙන් උත්සාහ කරලා තිබිය යුතුමයි. හරි. ඒ නිසා හොඳ උත්සාහයෙන් උනන්දුවකින් කරන්ට් එක හදන්න පුතේ. මොනවාරි තේරෙන්නේ නැද්ද තියෙනවා නම් මෙහෙම ප්‍රශ්නේ මෙහෙම ආවේ කොහොමද කියලා තියෙනවා නම් මට පර්සනල් මෙසේජ් එකක් දාන්න. ඒ වෙලට උත්තර දී දෙයක් නම් ටක් ගාලා ඒකට උත්තර දෙනවා. නැත්නම් පන්තියට උත්තර දෙනවා. හරි. හොඳයි. එහෙනම් මෙතනින් පන්තියට නවත්තනවා. හැමදාටම ආයිබුවා. පරිස්සමෙන් ඉන්න.